අයිබෝන් දුවේ පුතේ අදත් අපි බලාපොරොත්තු වෙනවා 12 වෙනි ශ්‍රේණියේට දේශපාලන විද්‍යාව විෂය නිර්දේශයේ අයත් තවත් එක් පාඩම් ඒකකයක් පිළිබඳව සාකච්ඡා කරන්න. පසුගිය සතියේ මේ පිළිබඳව මූලික කොටස සාකච්ඡා කරනු ලැබුවා. ඒ තමයි යටත් විද දේශපාලන සමාජ ආර්ථික පරිවර්තන පිළිබඳව. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්න යටත් විදිත ආණ්ඩු කරන ප්‍රසංස්කරණ හේතුවෙන් ඇතිවෙච්ච සමාජ සහ ආර්ථික පරිවර්තන පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ප්‍රශ්න පත්‍රය තුල ඉතා වැඩි අවධානයක් යොමු කරනව පාඩම් ඒකකයක් තමයි මේ යටත් විද්ද 7 වෙනි පාඩම් ඒකකය. ඉතින් මේකේ මම හිතන්නේ පසුගිය සතියේ ඔබට ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා. දේශපාලනික වශයෙන් ලංකාවේ සිදුවෙච්ච පරිවර්තනයන් මොනවාද කියන කාරණා පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ලැබුණා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා මේන් ඇති වූ ආර්ථික සහ සමාජීය පරිවර්තන පිළිබඳව අද දවසේ ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු එහෙමනම් අද ඔබට තාම පැහැදිලිව මේ පිළිබඳව අවබෝධයක් ලබා දෙනකොට අපේ නිපුණතා මට්ටම් පිළිබඳව පසුගිය සතියේත් අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා දුන්නා. ඒ තමයි ඔබ අනිවාර්යෙන් මේ පාඩම් ඒකකයේ තුල අවබෝධයක් ලබා ගත යුතුයි. ලංකාවේ සිදුවෙච්ච ආණ්ඩුකම ප්‍රසංස්කරණ සිදුවෙච්ච කාල සීමාව තුළ ලංකාවේ සමාජීය තලය, ලංකාවේ ආර්ථික තලය සහ දේශපාලනික වශයෙන් සුවිශේෂී පරිවර්තනයන්, බරපතල පරිවර්තනයන් ගණනාවක් සිදු වුණා කියන කාරණාව ඔබ මෙතනදී පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ ඇතිවන ප්‍රතිවිපාකයන් පැහැදිලිවම ඇතැම් ප්‍රතිපාක පිළිබඳව අපි සාකච්ඡා කරනකොට සාධනීය මට්ටමක් දකින්න තියෙනවා. සමහරෙක් ප්‍රතිපාක නිෂේධනීය මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ සාධනීය නොවන ආකාරයේ ලාංකීය සමාජයට බලපාපු ආකාරයක් තියෙනවා. මෙන්න මේ කාරණාව පැහැදිලිව අවබෝධයේ තියාගෙන අද දවසේ අපි සාකච්ඡා කරමු ආර්ථික හා සමාජීය පරිවර්තන පිළිබඳව. හොඳයි. පාඩම් පිළිබඳ අවධානය යොමු කරනකොට අපි මෙන්න මේ කාරණාව පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කර යුතුයි. ඒ තමයි අධිරාජ්‍යවාදීන් මේ අපි වගේ නව රාජ්‍යයන් වලට ඇවිල්ලා ගෝත්‍රික සහ එක පැත්තකින් ගෝත්‍රික රාජ්‍යයන්, තව පැත්තකින් රාජාණ්ඩුවාදී රාජ්‍යයන්ට ඇවිල්ලා මේ යටත් විවිධ වාදයේ ව්‍යාප්ත කළා. වුන් බලාපොරොත්තු වෙච්ච අරමුණු මොනවාද? ඒ අරමුණු අතර සුවිශේෂීම කාරණාවක් තමයි ඔවුන්ට අවශ්‍ය වුණා තමන්ගේ මව් රාජ්‍යයට අවශ්‍ය කරන ආර්ථික වශයෙන් අවශ්‍ය කරන ශක්තිය මේ රාජ්‍යයන්ගෙන් උපයා ගන්න. ඒ වගේම තමයි ඔවුන්ට අවශ්‍ය වුණා තමන් ගොඩනැගූ බටහිර සංස්කෘතිය මේ අනිකුත් රාජ්‍යයන් හරහා ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ අරමුණ තිබ්බා. ඒ වගේම තමයි තමන්ගේ දේශපාලන සංස්කෘතියත් ව්‍යාප්ත කිරීමේ අරමුණ තිබ්බා. ඒ අරමුණු මුදුන්පත් කරගන්න ගියාම තමයි මේ අය හඳුන්වා දුන්නු ආණ්ඩුකම් ප්‍රසංස්කරණ හරහා පැහැදිලිවම ලංකාවේ දේශපාලනය පැහැදිලිව පරිවර්තනයට ලක් වෙනවා. ලංකාවේ ආර්ථිකය පැහැදිලිව පරිවර්තනයට ලක් වෙනවා. ලංකාවේ සමාජීය තලය පැහැදිලිව පරිවර්තනයට ලක් වෙනවා. ඉතින් මෙන්න මේ කියන අරමුණු ත්‍රිත්වය තමයි අධිරාජ්‍යවාදීන් බ්‍රිතාන්‍ය ජාතීන්ට පැහැදිලිව දකින්න තිබ්බේ. අපි බලමු එහෙමනම් මේ තුලින් නැතිවෙච්ච සමාජීය සහ ආර්ථික පරිවර්තන මොනවාද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමු අද දවසේ. ඔබට පැහැදිලිව මෙන්න මේ කාරණාව ඔබ තේරුම් අරගෙන පාඩම් පිළිබඳව තේරුම් ගන්න. සමහර වෙලාවට ඔබට විභාගයට යම් ආකාරයක වෙනත් පැත්තකින් ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඒ තමයි මේ යටත් විවිධ සමාජ වේවා, ආර්ථික වේවා, දේශපාලන වේවා මේ පරිවර්තනයන් ඇතැම් වෙලාවට ලාංකීය සමාජයට ඉතාමත් සාධනීය මට්ටමේ බලපෑමක් සිදු කරලා තියෙනවා. ආර්ථික මට්ටමින් ගත්තොත් අපි දැක්කොත් සාධනීය ප්‍රතිඵලක් තියෙනවා, නිෂේධනීය ප්‍රතිඵලක් තියෙනවා. ඒ වගේම තමයි දේශපාලන, ඒ වගේම සමාජීය මේ කාරණා තුනම පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපේ දරුවන් මේකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. ඉතින් මෙන්න මේ පැතිකඩත් පැහැදිලිව අවබෝධ කරගන්න ගමන්ම තමයි අපි මේ සමාජ ආර්ථික දේශපාලන පරිවර්තන පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ. හොඳයි. එහෙමනම් බලන්න අපි සාකච්ඡා කරනවා ආර්ථික හා සමාජ පරිවර්තන පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. දැන් ඔබට මේකේ පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා ලාංකීය සමාජය කොතනද තිබ්බේ? යටත් විවිධ පරිවර්තන හේතුවෙන් ලාංකීය සමාජය කොතනටද ගමන් කළේ? පැහැදිලිව මේ தત્ත්වයේ තේරුම් ගන්න අවශ්‍යයි. ලාංකීය සමාජයේ මේ පරිවර්තනයක් සිදු වුණායි කියන කාරණාව තේරුම් ගන්නට.
ඔබ දන්නවා පැහැදිලිවම බ්‍රිතාන්‍ය ජාතීන් මේ රටට පැමිණෙන විට ලංකාවේ මොන වගේ ආර්ථික සමාජ දේශපාලන පසුතලයක්ද තිබුණේ කියන කාරණාව. ඊටාම් පැහැදිලිව අධිරාජ්‍යවාදීන් මෙහි රටට එන්න කලින් අපේ රට පැහැදිලිවම රාජාණ්ඩු ක්‍රමයක් මත ගොඩනැගිච්ච භූපති රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක ගොඩනැගලා තිබ්බා. ඒත් එක්කම තමයි අපේ සමාජය පැහැදිලිවම ආර්ථික ක්‍රමයක් එක්ක ගොඩනැගිච්ච සමාජ ක්‍රමයක් තමයි අපේ තිබුණේ. ඒ කියන්නේ පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ වැඩවසම් සමාජාර්ථික ක්‍රමයක් මත ගොඩනැගිච්ච රාජාණ්ඩුවාදී පාලන ක්‍රමයක් තමයි ශ්‍රී ලංකාවේ ගොඩනැගිලා තිබුණේ. දැන් මේ తত্ত্বය අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයේ හේතුවෙන් කුමන ආකාරයේ පරිවර්තන ලකුණාද? මෙන්න මේ කාරණාව තේරුම් ගන්නකොට පුතේ අපට පැහැදිලිව තේරෙනවා මේ යටත් විවිධ අධිරාජ්‍යවාදීන් ලංකාවේ සමාජයේ ආර්ථිකයේ දේශපාලනය වෙනස් කළායි කියන කාරණාව. එතකොට දැන් නතර වෙන්නේ කොතනද? අධිරාජ්‍යවාදීන්ගේ යටත් විවිධ ප්‍රසංස්කරණ හඳුන්වා දීම හරහා නතර වන්නේ ලාංකීය සමාජය ධනවාදී ආර්ථික ක්‍රමයක් යම් ආකාරයක ධනවාදී සමාජ ක්‍රමයක් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිවර්තනයක් සිදු වෙලා තමයි මේ කාරණාව නතර වෙන්නේ. එතකොට අපි තේරුම් ගත යුතුයි මෙන්න මේ අද දවසේ සාකච්ඡා කරන පාඩම් එකකේ පැහැදිලිව තේරුම් ගන්න මේක තමයි අද සාකච්ඡා කරන පාඩම් එකකේ අපි ඊටාම ගැඹුරින් අවබෝධ කරගත යුතු කාරණාව. ඒ තමයි මේ තරම් සුවිශාල පරිවර්තනයක් සිදු වුණායි කියන කාරණාව. ඉතින් අපි බලමු එකින් එක අද මේ පරිවර්තනය කොයි ආකාරයෙන්ද අධිරාජ්‍යවාදීන් සිදු කරන්න අරමුණු කරගත්තේ කියලා. අපි මූලික අවධානය කරමු ලංකාවේ ආර්ථික පරිවර්තනයන් මොන ආකාරයෙන්ද සිදු වුණේ, ඒ සඳහා බලපාපු ආර්ථික යෝජනා මොනවාද පිළිබඳව අපි සාකච්ඡා කරමු. දැන් බලන්න ලංකාවේ ආර්ථික පරිවර්තන. ආර්ථික පරිවර්තනයක් සිදුවන්න නම් පැවති ආර්ථිකය අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේනේ. එතකොට ආර්ථික පරිවර්තනයක් විදිහට අපි කියනවා ශ්‍රී ලංකාව එතෙක් අපි පෙරදිග ධාන්‍යාගාරය විදිහට ශ්‍රී ලංකාව අපි අනුරාධපුර පොළොන්නරු යුගවල අපි කතා කරනවා. ශ්‍රී ලංකාවේ තිබුණු ඊටාම ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් පිළිබඳව අපි කතා කරනවා. මේ ආර්ථිකයට රාජ්‍ය අනුග්‍රහය පැහැදිලිව දකින්න තිබුණා. නමුත් අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා කරේ කෘෂි ආර්ථිකයේ තවදුරටත් වර්ධනය කිරීමක් නොව ඔවුන් ගොඩනගාගත්ත ඔවුන් හඳුනාගත්ත වතු ආර්ථිකයක් මේ රටේ ස්ථාපිත කිරීම. එතකොට අපිට පැහැදිලිව පේන කාරණාවක් තමයි දුවේ පුතේ මේ වතු ආර්ථිකයක් ස්ථාපිත කිරීම හරහා වතු වාණිජ්‍ය වෙළඳ ආර්ථිකයක් ස්ථාපිත කිරීම හරහා ලංකාවේ තිබුණු සම්පෝෂිත කෘෂි ආර්ථිකය කොයි තැනද නතර වුණේ කියන කාරණාව මෙතෙන්දී අපි දැනගන්න අවශ්‍ය වෙනවා. එතකොට ලාංකිකයින් සියලුම දෙනා මේ සම්පෝෂිත කෘෂි ආර්ථිකය අතහැර දාලා වතු ආර්ථිකය වෙළඳගත්තාද? නැහැ. ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහය නොලැබී ගියත් මේ කෘෂි ආර්ථිකය තුල ලාංකිකයින් කටයුතු කළා. ඒ වගේම තමයි අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් වතු ආර්ථිකය ඔවුන් කුමන ආකාරයෙන් හරි ශ්‍රමිකයින් පිටරට වලින් ගෙන්වාගෙන හරි මේ රටේ ස්ථාපිත කරන්න කටයුතු කළා. ඒ නිසා අපි පැහැදිලිව දකිනවා ද්විත්ව ආර්ථිකයක් මේ රටේ නිර්මාණය වුණා කියන කාරණාව. දැන් ඔන්න ඔයගොල්ලෝ තේරුම් ගන්න මෙතන ද්විත්ව ආර්ථිකය කියලා අපි කියන්නේ දෙමුහුන් ආර්ථිකයක්. දෙමුහුන් ආර්ථිකයක් කියලා කියන්නේ පැහැදිලිවම එක පැත්තකින් සම්පෝෂිත විදිහට තිබුණු වැඩවසන් සමාජ ක්‍රමයක් එක්ක බද්ධ වෙලා තිබ්බ කුෂි ආර්ථිකය, තව පැත්තකින් අධිරාජ්‍යවාදීන් මේ රටේ ස්ථාපිත කරපු වතු ආර්ථිකය. මේ ආර්ථික ක්‍රමවේද දෙකම පසු කාලීනව අපේ ආර්ථිකය පෝෂණය කරන්න පටන් ගන්නවා. එහෙමනම් අපිට තිබුණ නැති ආර්ථික ක්‍රමයක් එතෙන් සිට පටන් ගන්නකොට අපේ රටේ ආර්ථික පරිවර්තනයක් සිදු වුණායි කියලා අපි පැහැදිලිව හඳුනා ගන්නවා. මතක තබා ගත යුතු දෙයක් තමයි අපේ සම්පෝෂිත කෘෂි ආර්ථිකයට රාජ්‍ය අනුග්‍රහය නොලැබී යනකොට සමහර වෙලාවට වැව් අමුණු ටික සිඳී යන්න පටන් ගත්තා. ඒවා පුරන් වෙන්න පටන් ගත්තා. දැන් මේ තත්ත්වයේ තුල අපි දැක්ක දෙයක් තමයි කෘෂි ආර්ථිකයට යම්කිසි බලපෑමක් පසු කාලීන සිද්ධ වෙනවා. පසු කාලීනව ගොඩනගන්නා වූ පාලන තන්ත්‍ර විසින් යම් ආකාරයක සහයෝගයක් දීලා අපේ රටේ කෘෂි කර්මාන්තය ගොඩගන්න යම්කිසි උත්සාහයක් පරිශ්‍රමයක් දරනවා. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදීන්ගේ කාල සීමාව තුළ ලංකාවේ කෘෂි කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය නොලැබී යාම හේතු කොටගෙන ඊටාම පැහැදිලිව අපිට දැනගන්න පුළුවන් වතු ආර්ථිකයේ සුවිශාල නැගීමක්. ඒ අනුව ලංකාවේ අද වෙන විට ඔබ
ලංකාවේ හතරෙක් භාගයේ ඔබ ගියොත් රට මධ්‍ය ප්‍රදේශයට ඒ වගේම දකුණු ප්‍රදේශයට මහා සුවිශාල පරිමාණයේ තේ වතු කර්මාන්තය ඔබට දැක් ගන්න පුළුවන්. ඒ වගේම ඔබ කළුතර ප්‍රදේශයට වගේ ගියොත් ඔබට දැක් ගන්න පුළුවන් රබර් කර්මාන්තය කොයිතරම් ව්‍යාප්ත වෙලා තියෙනවද කියන කාරණාව. මේ අනුව ඔබ පැහැදිලිව තේරුම් ගන්න ලංකාවේ ප්‍රධාන අපනයන භෝගතෘත්වය තේ පොල් රබර් කියන අපනයන තෘත්වය ඔවුන් මේ රටේ හඳුන්වා දීම ඉතාම පැහැදිලි කාරණාවක්. ඔවුන්ගේ ප්‍රධාන අපනයන භෝග බවට පත් වීම ඉතාම පැහැදිලි කාරණාවක්. එය අද දක්වා පවතිනවා කියන කාරණාව අපි තේරුම් ගත යුතුයි. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඔවුන් පැහැදිලිවම අපේ රටේ ආර්ථිකයට සුවිශාල බලපෑමක් සිදු කළාය කියන කාරණාව දුවේ පුතේ උන්න තේරුම් ගන්න. එහෙනම් අපිට මෙතෙන්දි කියන්න වෙනවා අපේ රට එහෙමනම් ද්විත්ව ආර්ථික ස්වරූපයකට ගමන් කළා කියලා පැහැදිලිව කියන්න පුළුවන්. හොඳයි. වාණිජ වතු වගාව ආරම්භ වීම. දැන් මේ අධිරාජ්‍යවාදීන් ඇයි වතු වගාව හඳුන්වා දුන්නේ? ඔවුන් විවිධ වූ වගාවන් හඳුන්වා දුන්නා. ඒ වගේම අපි කෝපි වගාව පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ වගේම සිංකෝනා වගාව මේ වගාවන් එකක්වත් අතිසාර්ථක වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ප්‍රධාන වශයෙන් මේ සාර්ථක වෙන වගාව තමයි තේ වගාව. ඒ නිසා මොවුන් මේ තේ වගාව ඊටාම හොඳ සුදුසු දේශගුණික කලාපයක් සහිත රටක් විදියට ඔවුන් තේරුම් අරගෙන ලංකාවේ සුවිශාල ප්‍රදේශයක ඔවුන් තේ වගාව ව්‍යාප්ත කරනවා. දැන් ඔවුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි තේ වගාව කරන්නට නම් ඔවුන්ට භූමිය සම්පත අනිවාර්යෙන් උපයාගත යුතුයි. ඒ සඳහා තමයි ඔවුන් මුඩුබිම් පනත හඳුන්වා දෙන්නේ. එතකොට මුඩුබිම් පනතෙන් ඔවුන් කරන්නේ වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීම සඳහා නීත්‍යානුකූල අවසරයක් ලබා ගැනීම. මෙම තත්ත්වය තුළ ලාංකිකයින්ට යම් ආකාරයක පාරම්පරික ඉඩම් අයිතිය අභියෝගයෙන් ලක්වීමක් සිදු වෙනවා. ඒත් එක්කම තමයි මෙතනදී සිදුවෙන තවත් කාරණාවක් තමයි ඉඩම් ප්‍රමාණවත් වුන්නේ නැහැ. ඒ ඉඩම් ප්‍රමාණවත් වූ නිසා ඇතැම් ඉඩම් මිලදී ගන්නත් ඉංග්‍රීසීන් කටයුතු කළා. ඉතින් කොහොම හරි තමන්ට අවශ්‍ය කරන ඉඩකඩම් ටික උපයාගෙන ඒ වගේම ශ්‍රමිකයින් මේ රටෙන් උපයා ගන්න උත්සාහ කරාම ඒ ශ්‍රමිකයින් මේ රටෙන් උපයා ගන්නට උන්ට නොහැකි වෙනවා. ඒ නිසා උන් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කම්කරුවන් මේ රටට ගේනවා. ඒතර ඔවුන්ගේ වතු වගාවෙන් කටයුතු සඳහා කොහොම හරි ඔවුන් මේ රටේ වාණිජ වතු වගාව ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා. එහි ප්‍රතිඵලය වන්නේ ලංකාවේ එවකට ආර්ථිකයේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට මේ තේ කර්මාන්තය පත්වීම. ඉතින් මේ අනුව අපට පේනවා පැහැදිලිව එදා පමණක් නොව අදත් ලංකාව ලෝකයේ තුල නමක් දිනාගෙන තියෙනවා නම් යම් ආකාරයක අපනයන භෝගයක් සම්බන්ධයෙන් ඒ තමයි තේ කර්මාන්තය. ඒ නිසා අපට පැහැදිලිව පේනවා ඉංග්‍රීසීන් වාණිජ වතු වගා හඳුන්වා දීලා එම පරිවර්තනය අද දක්වාම අපට නොනැසී පවතින කාරණාවක් වෙලා තියෙනවා. හරි. ඊළඟට ඔබට පේනවා ශ්‍රම වෙළඳ පොලක් නිර්මාණය වීම. දැන් මම මේ ශ්‍රම වෙළඳ පොලක් නිර්මාණය වීම කියන කාරණාවේදී ඔබ තේරුම් ගන්න මේ විලියම් කෝල්බ්රුක් සහ සීඑච් කැමරන් කියන දෙදෙනා පැහැදිලිවම ලිබරල් වාදී අදහස් සහිත දෙදෙනෙක්. මොවුන් දෙදෙනා තමයි ලංකාවට ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ හඳුන්වා දීම සඳහා පළමුව පැමිණෙන්නේ. එතකොට මොවුන්ගේ තිබ්බ ලිබරල් අදහස් පැහැදිලිවම ලංකාවේ දේශපාලනය සහ ආර්ථිකය සඳහා ඍජු බලපෑමක් සිදු වෙනවා. එතකොට ලිබරල් වාදයේ තුල තියෙන ප්‍රධානම සංකල්පයක් තමයි ශ්‍රමය. ශ්‍රමය මුදලට අලෙවි කළ හැකි සමාජයක්. ඒක තමයි ධනවාදී සමාජයක් කියන්නේ. එතකොට ශ්‍රමය මුදලට අලෙවි කළ හැකි සමාජයක් මේ රටේ නිර්මාණය කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒකට හේතුව අපේ රටේ එවකට තිබුණු වැඩවසන් සමාජ ක්‍රමයක් එක්ක ගොඩනැගිලා තිබ්බා රාජකාරී ක්‍රමයක්. එතකොට මේ රාජකාරී ක්‍රමය බාධාකාරීත්වයක් තිබුණා. මේ ශ්‍රමය අපි ඒකට කියනවා පුතේ ශ්‍රම චංචලතාවයක් කියලා. ශ්‍රමය නිදහසේ ගමන් කරන්න ඉඩ නොදී ශ්‍රමය එක තැන රඳා තියෙන්න තමයි ඉංග්‍රීසි මේ අපේ රටේ වැඩවසන් සමාජ ක්‍රමයේ ගොඩනැගිලා තිබ්බේ. ඒතර ඉංග්‍රීසීන්ට මේක තමන්ගේ වාණිජ වතු වගාවට ලොකු හානියක්. ඒ නිසා මේ විලියම් කෝල්බ්රුක් පැහැදිලිවම මේ ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ තුල අවධාරණය කරනවා ලංකාවේ රාජකාරී ක්‍රමය හවුසි කිරීම සඳහා ක්‍රියාමාර්ගයක්. එතකොට මතක තියාගන්න රාජකාරී ක්‍රමය කියන්නේ තනිකරම වැඩවසම් ආර්ථික ක්‍රමයේ හදවත. ඒ රාජකාරී ක්‍රමය අහෝසි කිරීම හරහා වැඩවසම් ආර්ථික ක්‍රමයට ප්‍රබල අභියෝගයක්
ලැබෙනවා. ඒත් එක්කම තමයි ඔවුන් ඇති කරන්නා වූ වාණිජ වතු වගාවට අවශ්‍ය ශ්‍රම සම්පත ලංකාවෙන් හෝ වෙනයම් රටකින් හෝ දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩ කුලිය කම්කරුවන් මේ රටට ගෙන්වාගෙන ඔවුන්ගෙන් වතු වගාවට අවශ්‍ය ශ්‍රම සම්පත උපයා ගන්න ඔවුන් කටයුතු කරනවා. මෙම තත්ත්වය තුළ පැහැදිලිව ලාංකීය සමාජය ගමන් කරනවා ශ්‍රම චංචලතාවයකට. ඒ අනුව අපිට කියන්න පුළුවන් ශ්‍රමය ලේබර් මාකට් එකක් නිර්මාණය වෙනවා. ශ්‍රම වෙළඳ පොලක් නිර්මාණය වෙනවා අපේ රටේ. ඉතින් මෙම තත්ත්වය නිසා තමයි ලාංකීය සමාජය තුළ අද අපිට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ශ්‍රම වෙළඳ පොලක් දක්වා ලාංකීය සමාජයේ ගමන් කරලා තියෙන්නේ. එම පරිවර්තනය අද දක්වා ඔබ පැහැදිලිව දන්න කාරණාවක්. අද අපේ ශ්‍රමිකයින් සුවිශාල ප්‍රමාණයක් විදේශීය වශයෙන් සේවයේ නිරත වෙනවා. ඉතින් ලංකාව තිබුණේ වැඩවසම් අනිවාර්ය ශ්‍රමයත් එක්ක ගොඩනැගිලා තිබ්බ ලංකාවක් අද වෙන විට ගමන් කරලා තිනවා. ඕනෑ රටකට ඕනෑ තැනක රැකියාවක් කරන්න පුළුවන් ශ්‍රමය අලෙවි කරන්න පුළුවන් වෘත්තීමය තත්ත්වයක් නිර්මාණය කළ දීලා තිනවා. මේ තත්ත්වය තමයි මේ ශ්‍රම වෙළඳ පොලක් නිර්මාණය වීමේ පදනම තමයි පුතේ මේ තත්ත්වය දක්වා ගමන් කරන්න හේතු වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි ශ්‍රම වෙළඳ පොලක් මේ රටේ නිර්මාණය වුණාය කියන කාරණාව. හොඳයි. ඒත් එක්කම දැන් යටිතල පහසුකම් ඊටාම වේගෙන් වර්ධනය කරන්න අවශ්‍ය වෙනවා. දැන් වතු වගාවට අවශ්‍ය කරන භූමිය තිබ්බට මදි. ඒ වගේම ඒකේ ශ්‍රමිකයෝ හිටියට මදි. ප්‍රධානම දේ තමයි නිෂ්පාදනය කරන දේ ඊටාම ඉක්මනින් වෙළඳ පොළට ගේන්න ඕනේ. ඊටාම ඉක්මනින් කර්මාන්තශාලාවට ගේන්න ඕනේ. එහෙම ගේන්න බැරි නම් ඒ නිෂ්පාදනය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි ව්‍යවසායකත්වයක් ගැන කතා කරනකොට කියනවා අනිවාර්යෙන් මේ යටිතල පහසුකම් ශේෂ්ත්‍රය ඊටාම ඉක්මනට දියුණු වෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ වර්තමානයේත් ගොඩක් ව්‍යවසායකයෝ කතා කරන කාරණාවක් තමයි මේ ශ්‍රී ලංකාව තුළත් මේ ලංකාවේ යටිතල පහසුකම් යම් ආකාරයක දියුණු වීම තමයි ලංකාවට ව්‍යවසායකයෝ පැමිණෙන්න හේතුව. එතකොට පැහැදිලිව අපි මේක ආර්ථික වශයෙන් තේරුම් ගත යුතු කාරණාවක්. ඒතකොට ඉංග්‍රීසීන් මේ தත්ත්වය කලින් අවබෝධ කරගෙන හිටියා. ඔවුන් දැක්කා ලිබරල් ධනවාදී ආර්ථික ක්‍රමයක් බිහි කරන්න නම් ලංකාවේ තිබ්බ මේ ප්‍රවාහන දුෂ්කරතාවය. ලංකාවේ යම් යම් ප්‍රදේශවල ළඟාවීමේ තියෙන දුෂ්කරතාවය. ඔබ සරලව කිව්වොත් දැන් ඔබට අද කොළඹ ඉඳලා නුවරට යන්න සමහරලාට පැය 3ක් වගේ කාලයක් ඇතුළත යන්න පුළුවන්. නමුත් එදා කොළඹ ඉඳලා නුවරට යන්න මාසයක පමණ කාලයක් ගත වුණා. එතකොට හිතන්න කොළඹ නුවර පාර හදන්න මුල් වෙන්නේ අපේ එවකට හිටපු එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරය තමයි කොළඹ නුවර පාර හදන්න මුල් වෙන ආණ්ඩුකාරය විදිහට කටයුතු කරන්නේ. එතකොට හිතන්න මාසයක් ගියා කොළඹ ඉඳලා නුවරට යන්න. අති දුෂ්කර මාර්ගයක්. ඉතින් මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් වුණා ඉංග්‍රීසීන්ට යටිතල පහසුකම් විදියට කොළඹ නුවර මහා මාර්ගය ඉදි කළා. දැන් මේ කොළඹ නුවර මහා මාර්ගය ඉදි කළාම අපේ ලාංකිකයෝ මේ කාරණාවත් එක්ක 100% එකව කටයුතු කළෙත් නැහැ. එතනදී මේ අධිරාජ්‍යවාදීන්ට අපේ ඉංග්‍රීසි ජාතීන්ට තිබුණු ගැටලුවක් තමයි මේ කඩුගන්නා උපදේශයේ මහා විශාල ගල් පර්වතයක් මාර්ගය කෙලින්ම අභිමුවට පැමිණීම. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔන්න ගොඩක් අය කතා බහලා කළා ඉංග්‍රීසීන්ට මේ තත්ත්වේ නම් අභියෝගාත්මකව ජය ගන්න බැහැ කියලා. එතකොට එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා මේ කාර්යය ඉටු කළේ ඔහුගේ ජේකොබ් කියලා සෙනවියෙක්. මේ කාර්යය උන් ඊටාම පහසුවෙන් ජයගත්තා. ඒ නිසා අද කඩුගන්නාවේ ඔබට පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා මේ ඡායාරූපය ගල විදලා තමයි පාර හදන්නේ. ඒ කියන්නේ ඔවුන්ට යටිතල පහසුකම් දියුණු කරන්න ඔවුන්ට තිබුණු අවශ්‍යතාවය බොහොම පැහැදිලිව අපට මෙතෙන්දී ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා මතක තියාගන්න දුවපතේ ලංකාවේ එක පැත්තකින් මේ ප්‍රවාහන මාධ්‍ය මේ මහා මාර්ග ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි අපි අදටත් භාවිතා කරන දුම්රිය ශේෂ්ත්‍රය. දැන් දුම්රිය ව්‍යාප්ත උනේ කොයි ප්‍රදේශයේද කියලා බලන්න. මේ දුම්රිය සේවයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ වතු කර්මාන්තයේ ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශවලට. එක පැත්තකින් අපි දන්නවා අනුරාධපුර කුරුණෑගල පැතිවලට, තව පැත්තකින් අපි දන්නවා රත්නපුර ඉඳලා ඕපනායක දක්වා දුම්රිය සේවයේ ක්‍රියාත්මක වෙලා තිනවා අතීතයේදී, වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම දකුණු පළාත දක්වා මේ දුම්රිය සේවාවන් ව්‍යාප්ත වුණේ පැහැදිලිවම ඔවුන්ට අවශ්‍ය කරන වතු ආර්ථික අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඊටාම ඉක්මනින් උපයා ගැනීම සඳහායි. ඉතින් ඊටාම පැහැදිලිව දුම්රිය සේවයත් බොහොම අපූර්වට ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි අද ඒ ගමන් කරන්නේ
ඒ ඉංග්‍රීසි ජාතීන් නිර්මාණය කරපු දුම්රිය මහා මාර්ග පද්ධතිය ඔස්සේ. එතකොට දුම්රිය මාර්ග විතරක් නෙමෙයි පුතේ. ඇලවේලි පවා භාවිතා කරලා තියෙනවා තමන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා. ඉතින් අපි ගත්තොත් ක්‍රමානුකූලව ලංකාවේ මේ යටිතල පහසුකම් ශේෂ්ත්‍රය ඊටාම ඉක්මනට දියුණු කරන්නට ඉංග්‍රීසීන් පුදුමාකාර උත්සාහයක් අරගත්තා. එහි ප්‍රතිඵලය පැහැදිලිව දකින්න තිබ්බා. ඔබට ඉතින් ප්‍රදර්ශනය වෙන මේ ඡායාරූප දිහා බැලුවම ඔබට පේනවා අද ලංකාවේ පරිවර්තනය කොයිතරම් සුවිශාල මට්ටමකට ගිහිලා තියෙනවද යටිතල පහසුකම් ශ්‍රේෂ්ඨය. මේ ආරම්භය අපිට සඳහන් කරන්න වෙන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ ආරම්භය තමයි පුතේ. මෙහි ආරම්භයේ විදිහට අපිට සඳහන් කරන්න වෙන්නේ වර්තමානයේ වෙන විට ලංකාවේ යටිතල පහසුකම් ශ්‍රේෂ්ඨයයි. ඔබ සසඳා බලන්න පටන් ගැනීම මෙයයි. ඔබ හිතලා බලන්න මම මුලින් කියපු කාරණාව කොළඹ ඉඳලා නුවරට යන මාසයක් යන යටිතල පහසුකම් නොදියුණු රටක් තමයි ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් එවකට සිටින විට තිබුණේ. අද වෙන විට තත්ත්වය කොයි වගේද කියලා ඔබ සංසන්දනය කරන්න. මම වර්තමාන ඡායාරූප මේකට එකතු කරේ නැත්තේ ඔබ වර්තමානයේ පැහැදිලිව ඔබ දැකලා තිනවා. ඔබ අත්විඳිනවා. එතකොට මේකට මම පැරණි ඡායාරූප එකතු කරන්න හේතුව අන්නේ කාරණාව ඔබ අතීතයේ තිබුණු තත්වයන් පිළිබඳව හරියාකාර අවබෝධයක් ලබා ගත යුතු නිසා. එහෙනම් අපිට පැහැදිලිව මෙතෙන්දී කියන්න පුළුවන් ලංකාවේ යටිතල පහසුකම් ශේෂ්ත්‍රය නවීකරණයට ලක් වුණා කියන එක සහ එය හරියට ස්ථාපිත වුණා කියන කාරණාවත් අපිට මෙතෙන්දී ප්‍රකාශ කරන්න පුළුවන්. හොඳයි. අර මුලින් කියපු කාරණාවත් එක්කම මේ කාරණාව බද්ධ වෙනවා. ඒ තමයි මොකද්ද? වතු වගාවට අවශ්‍ය මේ ඉඩම් ටික ඉංග්‍රීසීන් උපයාගත්ත විදිහ. මේ ඉඩම් ටික උපයා ගැනීමේදී ඔවුන්ට සිද්ධ වුණා ඉඩම් සමහරක් ඒවා මිලදී ගන්න. එතකොට ඉඩම් මිලදී ගන්න ගියාම අපේ රටේ මේ ඉඩම් පිළිබඳව සංකල්පයේ තිබ්බේ පුතේ වැඩවසන් සමාජ ක්‍රමයත් එක්ක මේ පාරම්පරිකව වැට කඩලු සීමා නැති ඉඩකඩම් සම්ප්‍රදායක් තමයි අපේ රටේ ස්ථාපිත වෙලා තිබ්බේ. ඉතින් මේ තත්ත්වය තුළ සමහර වෙලාවට ඉඩකඩම් වලට සීමා මායින්වත් ලකුණු කරපු නැති වැව් බැම්මෙන් ඒ වගේම ගහකින් සීමා වෙච්ච ඉඩකඩම් තමයි අතීත අපේ පාරම්පරික සිංහලයා තුළ පැවතුනේ. ඉතින් මේ සංකල්පය වෙනස් වෙනවා. ඉඩකඩම් කියන එක මුදලට ගන්න කටයුතු කරන්නේ ඉංග්‍රීසි ජාතීන්. එතකොට ඉඩකඩම් මුදලට ගැනීම නිසා බ්‍රිතාන්‍යයන් ඉඩකඩම් මුදලට ගැනීම නිසා ඔන්න අපේ රටේ එවකට පටන් ගන්නවා ඉඩම් වෙළඳ පොලක්. ලෑන්ඩ් මාකට් එකක් අපේ රටේ ස්ථාපිත වෙනවා. එතකොට මේ තත්ත්වය පසුකාලීන ඔබ පැහැදිලිව දන්නවා අද වෙන විට මා සිතන ආකාරයෙන් ලංකාවේ වෙළඳ පොළවල් ගැන කතා කරනකොට ඉඩම් වෙළඳ පොළ කියන එක ඉතාම ඉහළ මට්ටමක තියෙන කාරණාවක්. එතකොට අපිට පැහැදිලිව කියන්න ඕනේ කාරණාව තමයි පුතේ අපේ රටේ ඉඩම් කියන්නේ පෞද්ගලික දේපලක් විදියට පිළි අරන් තිබුණේ නැහැ. අද අපි ඉඩකඩම් කියන්නේ පෞද්ගලික දේපලක් විදියට පිළිගන්න කාරණාවක් කියලා දෙනවා. ඒ වත්කමක් විදියට ඒ මුදල් කළ හැකි කාරණාවක් බවට පත් වෙලා තිනවා. ඒ අනුව පැහැදිලිව අපි තේරුම් ගත යුතුයි මේ ලංකාවේ ඉඩම් වෙළඳ පොලක් නිර්මාණය වීමට ප්‍රධාන හේතු සාධකයේ වෙන්නේ එදා වතු වගාවට අවශ්‍ය කරන ඉඩකඩම් මිලදී ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් කටයුතු කිරීම නිසා. ඉතින් පැහැදිලිව අද තත්ත්වය පැහැදිලිව දන්නවා. අද ඉඩකඩම් වෙළඳ පොළ පැහැදිලිව දන්නවා. එදා තමයි මෙහි ආරම්භය සිදු වුණේ. එහෙනම් පැහැදිලිවම ලංකාව ඉඩම් වෙළඳ පොළකට ගමන් කළා කියලා පැහැදිලිව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේකත් පැහැදිලිව සිදුවෙච්ච ආර්ථික පරිවර්තනයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. හොඳයි. දේශීය ව්‍යවසායක පන්තියක් නිර්මාණය වීම. දැන් අපි මේ ව්‍යවසායකත්වයක් ගැන කතා කරොත් ලාංකිකයින්ට මේ ව්‍යවසායකත්වය කියන එක හුරු පුරුදු දෙයක් නෙමෙයි. මොකද මේ ව්‍යාපාරික කටයුතු වල ලාංකිකයෝ නිරත වෙලා හිටියේ නෑ. මින් පෙර අධිරාජ්‍යවාදී වැඩවසම් සමාජය තුළ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. තමන්ගේ ආර්ථිකය ස්වයංපෝෂිත යැපුම් ආර්ථිකයක් තුළ තමයි අපේ රටේ මිනිස්සු කටයුතු කළේ. දැන් පසුකාලීන මේ අධිරාජ්‍යවාදීන් වතු ආර්ථිකයක් හඳුන්වා දීම නිසා ඒ වතු ආර්ථිකයේ ආශ්‍රිතව යම් ආකාරයක පිරිසක් විවිධ වූ කර්මාන්තවල නිරත වෙමින් සමහරලාට ගැල් කර්මාන්තය වෙන්න පුළුවන්, රේන්ද කර්මාන්තය වෙන්න පුළුවන්. මේ කර්මාන්තවල නිරත වෙමින් කිසියම් ප්‍රාග්ධනයක් හිමි කරගන්නට හැකියාවක් ඇති කරගන්නවා ලංකාවේ යම්කිසි සුළුතරයක් වූ කොටසක්. මේ අය කුඩා ප්‍රාග්ධනයක් හිමි කරගෙන වතු ආර්ථිකයේ ආශ්‍රිතව කුඩා කර්මාන්තවල නිරත වෙමින්
ලාංකිකයින් අතර ව්‍යවසායික පන්තියක් බවට පත් වෙනවා. ඉතින් ලංකාව තුළ එහෙම ව්‍යවසායික පන්තියක් පිළිබඳව වැඩවසම් සමාජය තුළ අපි කිසිම කතා බහක් කරන්න බෑ. මොකද ඒ තත්ත්වය තුළ එහෙම ව්‍යවසායික පන්තියක් හිටියේ නැහැ. ඒතර විදේශීය ව්‍යවසායකයන් පැමිණීම කියන්නේ සාමාන්‍ය කාරණාවක්. මොකද අධිරාජ්‍යවාදීන් පැමිණියේ ව්‍යවසායකත්වය සමග. නමුත් දේශීය වශයෙන් යම් ආකාරයේ වුන් පසු කාලීන පුතේ කුඩා තේවතු මිලදී ගැනීම, කුඩා තේවතු හිමියන් බවට පත්වීම දක්වා ඌන්ට යම් ආකාර සංචාර කර්මාන්තය හරහා වුන් යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් හිමි කර ගැනීම, මේ වත්කම් ප්‍රමාණයක් හිමි කර ගැනීම පැහැදිලිව අපිට දකින්න පුළුවන්. මේ ලංකාවේ කිසියම් ආකාරයක ධනපති පන්තියක් නිර්මාණය වීමේ සාධක තමයි මේ තුලින් නිර්මාණය වුණේ. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් ලාංකීය සමාජය එක්තරා ආකාරයක දැන් මෙන්න මේ කාරණාවත් ඔබ පැහැදිලිව තේරුම් ගන්න. මේ ධනපති සමාජ ක්‍රමයක් නිර්මාණය වෙන්න නම්, ලිබරල් වාදී ආර්ථික දේශපාලන ක්‍රමයක් නිර්මාණය වෙන්න නම් ඒ රටේ සමාජයෙන් ධනපතියෙක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ රටේ සමාජය තුලින් ව්‍යවසායකත්වයක් නිර්මාණය වෙන්න ඕනේ. මෙම தত্ত্বය පැහැදිලිව සිදු වුණා කියලා අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් මේ කාලය තුල. ඒ නිසා දේශීය ව්‍යවසායකත්වයක්, ඔය අතර විදේශීය ව්‍යවසායකයෝ පැහැදිලිව හිටියා. දේශීය ව්‍යවසායකත්වයක් නිර්මාණය වීම ඔබ පැහැදිලිව දන්නවාද ලංකාව තුල කොයිතරම් ව්‍යවසායකත්වය තියෙනවාද, ව්‍යවසායකයෝ කොයිතරම් ප්‍රමාණයක් ඉන්නවාද? අද ලංකාව තුල එදා ඒ ව්‍යවසායකත්වය ආරම්භ කරේ මේ වතු ආර්ථිකයේ ආශ්‍රිතව අතුරු කර්මාන්තවල නිරත වෙමින් තමයි එහි ආරම්භය පිළිබඳව අපිට කතා කරන්න වෙන්නේ. එහෙනම් පැහැදිලිව අපිට කියන්න පුළුවන් දේශීය ව්‍යවසායක පන්තියක් නිර්මාණය වීමත් ලංකාවේ ආර්ථික පරිවර්තනයට ප්‍රබලව බලපාපු කාරණාවක් විදියට සඳහන් කරන්න පුළුවන්. ද්‍රව්‍ය වලින් බදු ගෙවනවා වෙනුවට මුදල් වලින් බදු ගෙවීම. දැන් වැඩවසම් සමාජය තමයි එතකොට මට මේ කාරණාව කියනකොට මතක් වෙන්නේ. මේ වැඩවසම් සමාජ ක්‍රමය තුළ අපේ ලාංකිකයා හරි සුන්දර විදිහට තමයි තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන තිබ්බේ. ඒ තමයි තමන්ට අවශ්‍ය දේවල් උපයා ගන්න බොහොම සරල ජීවිතයක් මේ දුවේ පුතේ තිබුණේ. බොහොම සරල ජීවිතය තුළ එයාට අවශ්‍ය කරන අනිකුත් දේවල් උපයෝගීතා මේ දේවල් ලබා ගන්න ගොඩක් වෙලාවට කරේ තමන් නිෂ්පාදනය කරන දේ. තමන්ගේ දෙයක් අරන් ගිහිල්ලා භාණ්ඩ වශයෙන් අරන් ගිහිල්ලා උදාහරණයක් මේ තමන්ට අවශ්‍ය කරන හැලිවලන් ටිකක් මිලදී ගත්තේ. තමන්ගේ ළඟ තියෙන කිසියම් නිෂ්පාදනයක් අරන් ගිහිල්ලා ඒකෙන් භාණ්ඩ විදිහට තියලා තමයි තමන්ට අවශ්‍ය කරන අනිත් දේවල් උපයෝගී කරගත්තේ. ඉතින් මේ අනුව තමයි ලාංකිකව පුරුදු වෙලා හිටියේ කොහේ හරි නිවසක යනවා නම් මොන හරි දෙයක් අරගෙන යන්න. හරි සුන්දර දෙයක අපේ අය බාණ්ඩු හෝමාරු ආර්ථික ක්‍රමයක් තමයි වැඩවසම් සමාජ ක්‍රමයත් එක්ක ගොඩනගාගෙන තිබ්බේ. දැන් මේ తත්වය පැහැදිලිව වෙනසකට ලක් වෙනවා මේ අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයත් එක්ක. ඒ තමයි මුදල් භාවිතයට හුරු පුරුදු වීම. මුදල් භාවිතයේ ලාංකිකයින්ට තරම් කැමැත්තක් තිබුණෙත් නැහැ. ඒ වගේම මුදල් භාවිතය හරහා සිදුවන බදු ක්‍රමයට ලාංකිකයෝ කැමැති වෙලා තිබුණෙත් නැහැ. නමුත් අකමැත්තෙන් හරි මේ බදු ප්‍රතිපත්තියට සහ මුදල් භාවිතයට අනුගමනය කරන්නට ලාංකිකයින්ට සිදු වෙනවා. ඉතින් මෙම තත්ත්වය අපි දකිනවා පසු කාලීනව මුදල දැන් ධනවාදී සමාජ ක්‍රමයක් කියන්නේ දුවේ පුතේ මුදල මත පදනම් වෙච්ච සමාජයක්. එතකොට මුදල මත පදනම් වෙච්ච සමාජයක් නම් පැහැදිලිවම මුදල් භාවිතය තියෙන්න ඕනේ. එතකොට අධිරාජ්‍යවාදීන්ට තිබුණේ ලංකාව ධනවාදී සමාජ ක්‍රමයක් බවට පරිවර්තනය කරන්න නම් එහෙනම් අනිවාර්යෙන් මුදල් භාවිතයත් හඳුන්වා දෙන්න අවශ්‍යයි. ඒ මත පනවන බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න අවශ්‍යයි. ඉතින් ඒක පැහැදිලිව සිද්ධ වුණා. ඒ නිසා මුදල් භාවිතයේ ලාංකික අතරට ආවා. මුදල වත්කම් බවට පත් වුණා. මුදල මත සියල්ල නිර්මාණය කරන්න කටයුතු කළා. මුදල මත සමහරලාට මනුස්සකමත් යට කරන්න සිදු වුණා. මේ தත්ත්වය අපි කියනවා හොඳ தත්ත්වයක් නම් නෙමෙයි කියලා. මොකද මුදල් භාවිතය තුළ අපේ තිබුණු පැරණි අගනාකම් ඒ වගේම අපි කියනවා වැලියුස් සහ නෝම්ස් කියලා කියනවනේ ප්‍රතිමාන සහ අගනාකම් මොකද වෙන්නේ? යම් ආකාරයක පසුබෑමට ලක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මම මුලින් සඳහන් කළානේ ඔබට පැහැදිලිව දුවේ පුතේ මෙතන හොඳ සාධනීය ලක්ෂණම නෙමේ සමහරවිට නිෂේධනීය පැතිකඩක් තියෙනවා කියලා. මෙන්න මේ නිෂේධනීය පැතිකඩ පිළිබඳව අපි අවධානය යොමු කරොත් අපි අනේකා පිළිබඳව හිතනවාට වඩා මුදල මත හිතන සමාජයක් නිර්මාණය වීමට මෙම තත්ත්වයේ හේතු සාධක වුණා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. මේ කාරණාව අද ලාංකීය සමාජය අද මුදල් භාවිතයේ ඊටාම
සරල කාරණාවක් බවට පත් වෙලා තිනවා. අද ප්‍රධානම දේ මුදල් ලිපීමයි. අපි ජීවත් වෙන්නේ අද ධනවාදී සමාජයක් තුල. ඉතින් ඔබ දන්නවා අද මුදල් නැත්තම් කිසිම දෙයක් කරන්න බැරි තැනකට සමාජය තල්ලු වෙලා තිනවා. ඒ තල්ලු වීම සිදුවන්නේ ආරම්භය මේ බ්‍රිතාන්‍ය ජාතීන් ආරම්භ කරන ලද මේ මුදල් ක්‍රමයට ලාංකිකයින් හුරු පුරුදු කිරීම තමයි එහි ආරම්භයේ විදිහට සඳහන් කරන්න වෙන්නේ. හොඳයි. ස්වම්පෝෂිත කෘෂි ආර්ථිකය බිඳ වැටීම. දැන් මේ කාරණාවත් මම මුලින් සඳහන් කරපු කාරණාවකට සම්බන්ධයි. ඒ තමයි ස්වම්පෝෂිත කෘෂි ආර්ථිකය කියන්නේ අපේ රටේ ප්‍රධාන ජීවනෝපාය යැපුම් ආර්ථිකය. මේ තුල පැහැදිලිව අපේ රජවරු වීරවරුන් බවට පත් උනේ අපේ වාරි කර්මාන්තයේ ශක්තිමත් කරපු නිසා. ඒ තුල රජවරුන්ට දේවත්වයෙන් අදහන්න කටයුතු කළේ ජනතාව වාරි කර්මාන්තයේ ශක්තිමත් කරපු නිසා. ඒ නිසා එහෙම ගොඩනැගිච්ච කුෂිකාර්මික සමාජයක ඉඳලා තමයි අපි අතීතය පිළිබඳව කතා කරන්නේ. මෙම තත්වය තුල අධිරාජ්‍යවාදීන් මේ රටට ඇවිල්ලා හඳුන්වා දුන්නු වතු ආර්ථිකයේ හේතුවෙන් අනේ අපේ ස්වම්පෝෂිත කෘෂි ආර්ථිකය කඩා වැටීම ලක් වෙනවා. මොකද හේතුව ඒ තුලින් අපට අවශ්‍ය කරන වාරි තාක්ෂණය රාජ්‍ය අනුග්‍රහය යටතේ ලබා ගැනීමට නොහැකි වීම නිසා. කෙසේ වෙතත් අපි දකිනවා මේ රජවරු වාරි තාක්ෂණය ලංකාවේ නෙමෙයි ලෝකයටත් මවිත කරන ආකාරයේ වාරි තාක්ෂණයක් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අපි මම එක උදාහරණයක් කියන්නම් පුතේ. මේ සොරබොර වැවේ සොරව විවෘත කරන්න යතුරක් තියෙනවා. මේ යතුර නිර්මාණය කරේ කොහොමද කියලා තාමත් බටහිර විද්‍යාඥයෝ ඇවිල්ලත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. හිතා ගන්න බෑ මේක නිර්මාණය කරේ කොහොමද කියලා. ඉතින් ඒ තරම් දියුණු තාක්ෂණයක් තුල මේ තාක්ෂණයේ දියුණු මට්ටමක අපේ රටේ තිබුණා. ඒ තුල කුෂිකර්මාන්තයේ ශාස්ත්‍රීයත්වයක් ආවා. ඒ ශාස්ත්‍රීයත්වයේ තුල පෙරදිග ධාන්‍යාගාරය කියන නම අපිට පටබැන්දා. නමුත් දුවේ පුතේ අපිට තියෙන කනගාඩුව තමයි අද අපි සහල් පිට රටින් නානයනය කරන රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඛේදවාචකය අද යන්න හේතුව තමයි මේ එදා අපේ ආර්ථිකයේ කිසියම් හැරවුම් ලක්ෂයක් තුල වතු ආර්ථිකයට තල්ලු කිරීම හරහා ඒ වාණිජ ආර්ථිකයක් බවට පත් කිරීම හරහා කුෂිකර්මාන්තයට සිදුවෙච්ච අනුග්‍රහකත්වයේ නොලැබී යාම. නමුත් අපේ සාම්ප්‍රදායික ලාංකිකයින් පිළිබඳව අපි මෙතෙන්දි ගෞරවයෙන් කතා කරන්න ඕනේ. ඔවුන් මේ කුෂි ආර්ථිකය ඔවුන්ට හැකි පමණ ආකාරයේ අඛණ්ඩව පවත්වාගෙන යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපිට මේ ස්වම්පෝෂිත කුෂි ආර්ථිකය තුලින් ලංකාවේ සහල් ඉල්ලුමෙන් යම් කිසි ප්‍රමාණයක් හරි සැලකිය යුතු ප්‍රමාණයක් අපේ රටට ශක්තිමත් කරන්න ඔවුන්ට හැකියාව තියෙන්නේ. ඉතින් මේ කාරණාවත් මෙතෙන්දී මතක් කරන්න ඕනේ. පැහැදිලිව අපි එහෙමනම් තේරුම් ගන්න ස්වම්පෝෂිත කුෂි ආර්ථිකය බිඳ වැටීමක් සිදු වුණා කියන කාරණාව ඊටාම් පැහැදිලිව අපිට පේනවා. සමහර ඇලවේලි නිකං ඔහි පවතින ඇලවේලි බවට පත් වෙලා තිනවා. ඒ වයින් කුෂි කර්මාන්තයට ලබාගත හැකි දායකත්වයේ පිළිබඳව අද දවසේ අපි කතා කළ යුතු කාල සීමාවක් බවට මේ කාල සීමාව පත් වෙලා තිනවා. හොඳයි. මේ සියලු කාරණා එක්ක අපේ රටේ ආර්ථිකය කොතනටද ගමන් කරන්නේ? ආනයන අපනයන ආර්ථිකයක්. එහෙම නැත්නම් ආයතන නිර්යාත ආර්ථිකයක් කරා අපේ රට ගමන් කිරීම. ඊටාම පැහැදිලි කාරණාවක් විදිහට මෙතෙන්දී අපිට සඳහන් කරන්න පුළුවන්. මේ කාරණාව අනුව අපි තේරුම් ගත යුතු දේ තමයි අපේ රටේ ආනයන අපනයන ආර්ථිකය තුල ප්‍රධාන අපනයන භෝග තත්ත්වයක් අපි මෙතෙන්දී හඳුනා ගන්නවා. ඒ වගේම තමයි අපේ රටට අධිරාජ්‍යවාදීන් මේ රටට විවිධ වූ ආනයනය කිරීම ආනයන භාණ්ඩ මේ රටට හඳුන්වා දෙනවා. මේ තත්ත්වය තුල අපි විදේශීය වෙළඳපොළට විවෘත වීමක් සිදු වෙනවා. අපේ වෙළඳපොළ විවෘත වෙළඳපොළක් බවට පත් වෙනවා. ඉතින් අපිට අද ලෝකේ කොහේ හරි නිෂ්පාදනය කරන භාණ්ඩයක් පුතේ අද අපිට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ලෝකේ අස්සක් මුල්ලක් නැර නිෂ්පාදනය කර භාණ්ඩයක් අපිට අපේ වෙළඳපොළේ මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් අපේ වෙළඳපොළ අද තියෙන්නේ දේශීය වෙළඳපොළක් නෙමෙයි. අපේ වෙළඳපොළ අද විවෘත වෙළඳපොළක්. ඒ විවෘත වෙළඳපොළ කියන්නේ කිසිම භෞමික සීමාවකින් සීමා කළ නොහැකි වෙළඳපොළක්. ඒ වෙළඳපොළ දෙස් විදේශ වශයෙන් ව්‍යාප්ත වෙච්ච ගෝලීය වෙළඳපොළක්. මේ ගෝලීය වෙළඳපොළකට අපි අද ගමන් කරලා තියෙනවා ආනයන අපනයන ආර්ථිකයේ නිර්මාණය වීමත් සමගින්. එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් අපි මේ తත්වය ලංකාවට හොඳ වගේම නරක පැත්තටත් බලපාලා තිනවා. ඒ කියන්නේ සාධනීය සහ නිෂේධනීය දෙපැත්තටම බලපාලා තිනවා. සමහරක් වෙලාවටදී ලංකාවේ නිෂ්පාදනය කළ හැකිදී පිටරටවල එලින්
ආනයනය කිරීම බරපතල කාරණාවක්. අපිට අපනයනය කළ හැකි භෝග පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් කාරණාවක්. නමුත් ආනයනය ඉතාම සුවිශාල ලෙස ලංකාවේ පසුගිය කාල සීමාව තුළ ඉහළ යාම බරපතල කාරණාවක්. මෙය ලංකාවට නිෂේධනීය වශයෙන් බලපාන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් ඒකයි කියන්නේ මෙතන හොඳ වගේම නරකත් මෙතන තියෙනවා කියලා. අධිරාජ්‍යවාදීන් අපිට මේ හඳුන්වා දුණු ක්‍රමයෙන් අපිට සමහරලාට මේ රටේ නිෂ්පාදනය කරන්න බැරි නිෂ්පාදන පිට රටින් අපිට මිලදී ගැනීමේ හැකියාවක් ලැබුණා. අපේ sannivedana අපේ තාක්ෂණය අපේ කාර්මික භාණ්ඩ අපිට නිෂ්පාදනය කළ නොහැකි දේ පිට රටින් ලබා ගැනීමේ හැකියාවක් ලැබුණා. නමුත් සමහරෙක් අපි නිෂ්පාදනය කරන දේ පිට රටින් ආනයනය කිරීම හරහා අපේ නිෂ්පාදන වලට තියෙන ඉල්ලුම වෙළඳ පොලේ නැති වී යාමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ වර්තමාන තත්ත්වයටම දුවේ පුතේ ඔබ තේරුම් ගන්න. වර්තමාන තත්ත්වයටම ඔබේ දැනුම ගේන්න. ඒම ගෙනහම තමයි ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේවා බොහොම සරල කාරණා. මේ වර්තමානයේ දක්වාම බලපාලා තියෙන කාරණා විදියට ඔබට තේරුම් ගන්න පුළුවන්. හොඳයි. අවශේෂ වශයෙන් මම මෙතෙන්දී සඳහන් කරනවා දැන් මේ සාකච්ඡා කරපු කාරණාත් එක්කම වැදගත් කාරණා ටිකක් තමයි මේ සඳහන් කරන්නේ. දේශීය සමාජයේ ධනවාදී ආර්ථිකයට ආකර්ෂණය වුණා. ඒක ලාංකිකයෝ බලාපොරොත්තු විරහිත ආකාරයට අලුත් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙනකොට ඒ ධනවාදී ආර්ථික ක්‍රමයට ක්‍රමානුකූලව ලාංකිකයෝ ගමන් කරන්න පටන් ගත්තා. තවදුරටත් තාත්තා ගොවිකම් කළාට පුතාට ගොවි කර්මාන්තය සුදුසුන්නේ සමහර වෙලාවට මේකට ප්‍රධාන වශයෙන් හේතු වන කාරණාවක් විදිහට සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ලංකාවේ මේ හඳුන්වා දෙන අධිරාජ්‍යවාදීන් හඳුන්වන අධ්‍යාපන ක්‍රමය. අධ්‍යාපන ක්‍රමය කියන්නේ පුතේ සමාජයක සචලතාවය. අපි කියනවා social change. සමාජ වෙනස් වීමට ප්‍රබල විදිහට බලපාන කාරණාවක්. ඒ නිසා තවදුරටත් මේ සමාජ සචලතාවය තුළ ලාංකීය සමාජයේ ගමන් කිරීම නිසා ඔවුන් ධනවාදී සමාජයේ විවිධ රැකියාවලට ආශක්ත වුණා මිසක් සාම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ ඔවුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මේ තත්ත්වය පැහැදිලිව දකින්න තිබ්බ ලාංකීය සමාජය තුළ. ඒ නිසා ධනවාදී සමාජයට පියවරෙන් පියවර අපි අඩියෙන් අඩිය තියන්න පටන් ගත්තා. මේ පිළිබඳව ඔබට ඉතාම අපූර්ව ආකාරයේ චිත්‍රයක් මැවෙන ආකාරයේ මාටින් වික්‍රමසිංහයන් ගම්පෙරළිය කලියුගයේ යුගාන්තයේ කියන නවකතා ත්‍රිත්වයෙන් බොහොම අපූර්ව පැහැදිලි කිරීමක් නවකතාවක් ආශ්‍රයෙන් සනාථ කරන ලාංකීය සමාජය මේ ධනවාදී සමාජයට ආකර්ෂණය වීම පිළිබඳව මේ කලියුගයේ කියන නවකතාව තුළ බොහොම අපූර්වවට මේ පිළිබඳව විස්තර කරනවා. එතකොට අපිට තේරුම් ගත යුතු කාරණාව තමයි ලාංකීයන් හරි කැමති මේ ධනවාදී සමාජයට. ධනවාදී වැඩවසන සමාජයේ ගොඩක් ගති ලක්ෂණ තුළ පැහැදිලි විවේචනක් තියෙනවා. විශේෂයෙන් වැඩවසන සමාජය තුළ ලාංකිකයින් තුළ යම් ආකාරයක පීඩාවකුත් දකින්න තිබ්බා. කොහොමද වැඩවසන සමාජය තුළ පීඩාකාරී සමාජ තත්වයන් තියෙනවා. ඉතින් මේ තත්වයෙන් මිදීම සඳහා නිදහස අපේක්ෂාවෙන් හිටපු අලුත් පරම්පරාවට මේ ගොඩනැගිච්ච ධනවාදී ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වෙලා ධනවාදී සමාජයට බොහොම කැමැත්තෙන් පැමිණීමක් ආගමනයක් අපිට දකින්න තියෙනවා. ඒ නිසා අපේ රට ලිබරල් කරණයට ලක් වෙනවා. ධනවාදී ආර්ථිකයේ පරිවර්තනයට ලක් වෙනවා කියලා පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. විවෘත වෙළඳ පොලක් මේ සංකල්පය මම කලින් සාකච්ඡා කළා. ඔබට පැහැදිලිව අපේ වෙළඳ පොල විවෘතයි. අපේ වෙළඳ පොල දේශීය වශයෙන් නෙමෙයි විදේශීය වෙළඳ පොලටත් විවෘත වූ වෙළඳ පොලක් බවට පත් වෙනවා. දැන් මේ තත්ත්වය අර කලිනුත් සඳහන් කරපු කාරණාව මෙතෙන්දි කියන්න වෙනවා. ඒ තමයි හොඳ නරක දෙපැත්තටම බලපාන කාරණාවක්. විවෘත වෙළඳ පොල ක්‍රමය හරහා අපේ රටට සමහරලාට සුදුසු භාණ්ඩ වෙන්නත් පුළුවන්, නුසුදුසු භාණ්ඩ වෙන්නත් පුළුවන්. සමහරලාට ඒක නිෂ්පාදනය කළ හැකි භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, කළ නොහැකි භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ තත්ත්වයන් පිළිබඳ අප සිතා බැලිය යුතුයි. ඒ නිසා යම් ආකාරයක මේ විවෘතභාවය පසුකාලීන ආණ්ඩු පාලන තන්ත්‍ර මේවා වෙනස් කරන්න යම් ආකාරයක උත්සාහයක් ගත්ත අවස්ථා අපිට අහන්න නැතුවා නොවේ. අපි දන්නවා මේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 1970 පස්සේ අපේ රටට හඳුන්වා දෙන්න උත්සාහ කරනවා ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය. මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ සංකරභාවයකට ගිය අපේ ආර්ථිකයේ යම් ආකාරයක සීලාචාර භාවයකට ගේන්න උත්සාහ කරනවාගේ ඒ ආවෘත ආර්ථික ප්‍රතිපත්තිය එම උත්සාහය එම දශකයේ තුල සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඇය මැතිවරණය තුල ඉතා සුවිශාල පරාජයක් ලබන්නේ. ඒ නිසා ලාංකීය සමාජය මේකට කැමති නැහැ බව ඉතාම පැහැදිලි කාරණාවක්. මේ මැතිවරණයේදී බොහොම පැහැදිලිව අපිට දකින්න තිබ්බා ජනතාවගේ අකමැත්ත 6න් 5ක බලයකින් ජේ.ආර්. දෙවරද මහත්තයා ජයග්‍රහණය කළා 1970 මැතිවරණය තුල. ඉතින් ආවෘත ආර්ථිකයට ගෙනියන්න උත්සාහ කළාට
නමුත් ඒක සාර්ථකුන් නැහැ කියලා අපිට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් විවෘත ආර්ථිකයට දවසින් දවස විවෘත වීමක් තමයි අපේ සමාජෙ තිබ්බේ. මේ තත්ත්වයේ මුහුකුරා යාමක් සිදු වෙනවා අපේ රටේ 1977න් පස්සේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කර්මාන්ත සාමය හඳුන්වා දෙමින් ගෝලීය වෙළඳපොළට අපේ රට විවෘත කරමින් මේ රටේ ජනතාවට ලෝකයේ කොහේ නිෂ්පාදනය වෙන භාණ්ඩයක් වුණත් මේ රටෙන් මිලදී ගැනීමේ හැකියාව ඇති කරන ආර්ථික ක්‍රමයකට 77 විවෘත ආර්ථිකයේ සමග ගමන් කරනවා. ඉතින් ඒ තත්ත්වය ඔබ වර්තමානයේ අත්විඳිනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න දුවේ එහි ආරම්භය තමයි මේ අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන්නු ආර්ථික ප්‍රතිසංස්කරණ. ඊළඟට පෞද්ගලික දේපල ක්‍රමයක්. දැන් අපේ තිබුණේ දුවේ පුතේ මේ පොදු දේපල ක්‍රමයක් එක්ක ජීවත් වෙච්ච සමාජයක් තමයි අපේ තිබුණේ. අපි ගොඩක් වෙලාවට භාවිතා කරේ ගොඩක් පොදු දේවල් අපි භාවිතා කරේ. ඉතින් මේ පොදු දේවල් වලට අපි හුරු වෙච්ච පොදු ස්ථාන තුල සමහරලාට අපි මේ එදිනෙදා ජීවිතය තුල අපි පෞද්ගලිකව මේ ස්නානය කිරීම පවා පොදුවේ සිදු කරපු අතීත පරම්පරාවක් ඉතිහාසයේ අපිට අහන්න දකින්න හම්බෙනවා. නමුත් මේ වර්තමාන තත්ත්වය අපි සියල්ල පෞද්ගලීකරණය තුල ගොඩනගා ගැනීම පෞද්ගලිකත්වයේ තුල ගොඩනගා ගැනීම වර්තමානයේ පැහැදිලිව දකින්න දිනවා. එතකොට මේ තත්වයට එන්නේ ධනවාදී සමාජයට අපි ගමන් කිරීම නිසා ධනවාදී සමාජයේ පිළිගන්නා වූ ප්‍රධානම සංකල්පය තමයි පෞද්ගලික දේපල ක්‍රමය. ඒ නිසා ලාංකිකයින් ධනවාදී සමාජයට දවසින් දවස පියවර තියෙනකොට එයා අනිවාර්යෙන් කැමති වෙන දෙයක් බවට පත් වුණා පෞද්ගලිකව සියල්ල වෙන්කොට හඳුනා ගන්න. පෞද්ගලික දේපල ක්‍රමය තුල එයාගේ සියලු දේවල් ඒක රාශී කරගන්න එයා කටයුතු කළා. ඒ නිසා මං හිතනවා මේක සාධනීය වගේම නිෂේධනීය පැත්තට බලපාපු කාරණාවක් විදිහට මෙතෙන්දි සඳහන් කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔබට මං හිතනවා ලංකාවේ පැහැදිලි ආර්ථික පරිවර්තනයක් අධිරාජ්‍යවාදීන්ගේ මේ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා සිදු වුණා කියන කාරණාව ඔබට පැහැදිලිව මෙතෙන්දී අවබෝධ වුණා කියලා මම විශ්වාස කරනවා. අපි බලමු එහෙමනම් මේ තුලින් ලාංකීය සමාජයට කොයි ආකාරයේ බලපෑමක් සිදු වුණාද කියන කාරණාව. ලාංකීය සමාජය මෙයට මුහුණ දුන්නේ කොහොමද? ලාංකීය සමාජය මෙතනින් ගමන් කළේ මොන පරිවර්තනයක් දක්වාද කියන කාරණාව මෙතෙන්දී අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. ඔබට විභාගෙදිත් මේක වැදගත් වෙනවා. හොඳයි. එතකොට අපි මේකෙදී සමාජීය පරිවර්තන පිළිබඳව අපි සාකච්ඡා කරනකොට මෙතෙන්දී මූලිකව සඳහන් කරන්න අවශ්‍ය වෙනවා ඔවුන්ට තිබුණු ප්‍රධාන අරමුණක් තමයි අපේ රටේ සංස්කෘතිය වෙනස් කරන්න. අපේ රටේ සංස්කෘතිය වෙනස් කිරීමට අදාළ වන්නා වූ ක්‍රියාමාර්ග පැහැදිලිව ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඇතුලේ අන්තර්ගත වෙලා තිබුණා. ඒ නිසා ඒ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා යන ගමන් මාර්ගයකොත් මේක ඇතුලේ තියෙනවා පුතේ. විශේෂයෙන් ඔවුන්ගේ රටවල් වල ගොඩනැගිච්ච බටහිර සංස්කෘතියට අදාළ කාරණා දේශීය වශයෙන් ගොඩනගා ගන්න අවශ්‍යයි. මෙන්න මෙහෙම දෙයක් ඔබ තේරුම් ගන්න. දැන් සාමාන්‍යයෙන් රටක ආර්ථිකයයි සංස්කෘතියයි පරස්පර වෙන්න බෑ. ආර්ථිකයේ ධනවාදී නම් සංස්කෘතියත් අනිවාර්යෙන් ධනවාදී විය යුතුයි. ආර්ථිකයේ වැඩවසන් නම් සංස්කෘතියත් වැඩවසන් විය යුතුයි. මේ தත්ත්වය තමයි පුතේ මේ සංකල්පයක් විදිහට මම මේ කිව්ව කාරණාව තමයි මේ සිදු වෙන්නේ. හොඳයි. මම පැහැදිලිව සඳහන් කළා දුවේ පුතේ ආර්ථිකය ධනවාදී නම් ඒකට ගැළපෙන ධනවාදී සමාජයක් අනිවාර්යෙන් නිර්මාණය විය යුතුයි. එතකොට සංස්කෘතියත් අනිවාර්යෙන් ධනවාදී විය යුතුයි. එතකොට මේ தത്വයට තමයි ඉංග්‍රීසීන් මේ කටයුතු කළේ. ඒ කියන්නේ ඔවුන්ට අවශ්‍ය වුණා අපේ රටේ ආර්ථිකය තමයි මූලික කාරණාව තිබුණේ. ආර්ථිකය Tamanට අවශ්‍ය කරන ශක්තියින් ටික මේ රටෙන් උපයා ගන්නට නම් අනිවාර්යෙන් මේ රටේ සමාජය අනිවාර්යෙන් ධනවාදී සමාජයක් කරා ගමන් කළ යුතුයි. ඒ தത്വයට අවශ්‍ය කරන ප්‍රතිපාදනත් ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඒකෙදි අපි පැහැදිලිව මෙතෙන්දී සඳහන් කළ යුතු කාරණාවක් තමයි ලංකාවේ තිබුණු වැඩවසන් සමාජකමය ඔවුන් ගොඩනගන්නා වූ ආර්ථිකයට බාධාකාරී වීම. මේ කාරණාව ඔබ තේරුම් ගන්න. ලංකාවේ පැවති වැඩවසන් සමාජ ක්‍රමය තුල නව ආර්ථික ක්‍රමයට අවශ්‍ය කරන හැඩගැස්ම සකස් කර ගැනීමට පොඩි බාධාවක් තිබුණා. ඒ බාධාව තමයි මේ විලියම් කෝල්බ්‍රූක් දැක්කේ. හරි ඒ බාධාව පුතේ නැති කර ගැනීම සඳහා තමයි මේ සමාජීය ප්‍රතිසංස්කරණත් සිදු විය යුතුයි කියන කාරණාවට ඉංග්‍රීසියෙන් එන්නේ. ඉතින් ඒ නිසා අර මං කලින් කියපු කාරණාවත් එක්ක හිතලා බලන්න ආර්ථිකය වෙනස් වෙනවා නම් සමාජයත් අනිවාර්යෙන් වෙනස් වෙනවා අනිවාර්යෙන් වෙනස් විය යුතුයි. හරි මේ தത്വය තුල කිසියම් ආකාරයක ලාංකීය සමාජය මොනම ආකාරයේ පරිවර්තනයක්
කරා ගමන් කළාද කියන කාරණාව සමාජීය වශයෙන් අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා. වැඩවසම් වාදයේ බිඳවැටීම සහ එහි ප්‍රතිඵලයක් ලෙසින් කුලවාදය බිඳවැටීම. දැන් ලාංකීය සමාජයේ පැහැදිලිවම වැඩවසම් සමාජ ක්‍රමයක් මත ගොඩනැගිච්ච සමාජ ක්‍රමයක් කියලා අපි පැහැදිලිව සඳහන් කළා. ඒකේ ප්‍රතිඵලය ඒකේ පදනමුනේ කුලය කියන එක. ලංකාවේ සමාජයේ ස්තරායනය පිළිබඳව අපි කතා කරනකොට කියනවා ලංකාවේ සමාජීය ස්තරගත වීම පැහැදිලිවම සිදුවෙන්නේ කුලය මත වැඩවසම් සමාජය තුල. වර්තමානයේ ඔබ පැහැදිලිව දන්නවා ලංකාවේ සමාජ ස්තරායනය සිදුවෙන්නේ පන්තිය කියන සාධකයේ මත. එතකොට කුලයේ මත තිබුණු සමාජ ක්‍රමයේ දෙදරා යනවා ධනවාදී ආර්ථිකයක් ධනවාදී සමාජ ක්‍රමයක් නිර්මාණය වීම. ඒ අනුව ලාංකිකයින් අතර රදලයින්ට ඉහළම වරප්‍රසාද භුක්ති විඳ ජනතාවගේ ඉඳලා එහි සියලු පන්තීන් වලට වරප්‍රසාද අහිමි වෙලා ලංකාවේ සමාජයේ වරප්‍රසාද ලබා ගන්නේ ධනපති පන්තිය එතෙන් සිට. ඒ අනුව තමයි ලංකාවේ සමාජය මේ ආකාරයේ පරිවර්තනයේ ගමන් කරන්නේ. එතකොට කුලය කියන සාධකය පසුකාලීනව කොයිතරම් වැදගත්කමක් අපේ රටේ දේශපාලනයට අපේ රටේ ආර්ථිකයට තියෙනවාද කියන කාරණාව ඔබ පැහැදිලිව දන්න කාරණාවක්. ඉතින් මේ කාරණාව පිළිබඳව ඔබ තව ටිකක් හොයා බලන්න ලාංකීය සමාජය වැඩවසම් සමාජයේ ගති ලක්ෂණ කොයි මට්ටමින් වර්තමානයේ තුල පවතිනවාද කියන කාරණාව. හොඳයි. මෙතෙන්දී අපි සඳහන් කළ යුතුයි ඒ තමයි සිදුවෙච්ච සමාජීය පරිවර්තන පිළිබඳව සාකච්ඡා කරනකොට ජනවර්ග අතරේ තිබ්බ සමගිය නැති ව්‍යාම ප්‍රබල ඛේදවාචකයක් විදිහට මේක මේ නිෂේධනීය විදිහට බලපාපු කාරණාවක් විදිහට සඳහන් කරන්න ඕනේ. මේ ගැන කතා කරනවා නම් පුතේ ඊටාම දීර්ඝව කතා කළ යුතු කාරණාවක්. මේ අධිරාජ්‍යවාදීන් ලාංකික දේශපාලන ප්‍රශාසකයන් හරහා ජනවර්ග නියෝජනය හඳුන්වා දීම ප්‍රබල කාරණාවක් බවට පත් වෙනවා මේ තත්ත්වයේ ගොඩ නැගින්න. ඒ නිසා ලාංකීය සමාජයේ මේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බොහෝම සුහදව ජීවත් වෙච්ච සමාජයක් අපි දැක්කේ අතීත සමාජය තුල. ඒ ජන සමාජය කිසියම් ආකාරයේ වාර්ගිකත්වයෙන් ඇලලී යන තත්වයක් අපි දකින්න තිබ්බා අධිරාජ්‍යවාදීන්ගේ යටත් විද කාල සීමාව තුලත් ඉන් අනතුරුවත් එම තත්ත්වයේ බරපතල තත්ත්වයක් බවට ලාංකීය සමාජයේ 20 වන සියවසම කිව්වොත් ඊටම නිවැරදි 20 වෙන සියවසෙන් 21 වන සියවසරත් මේ වාර්ගික වෛරය කිසියම් ආකාරයේ රැගෙන යාමක් අපි දකින්න තිබ්බා. මෙම තත්ත්වයේ ලාංකීය සමාජය බරපතල ආකාරයේ පසුගාමී රටක් බවට පත් කරන්න හේතු වුණා කියන එක පැහැදිලිව දෙනවා. ඒතර ලාංකීය සමාජයේ මෙවැනි ජනවර්ග අතරේ අසමගි තත්ත්වයක් නිර්මාණය වුණේ අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන වශයෙන් උන් හඳුන්වා දුන්නු ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා කියන එක පැහැදිලිව අපිට මෙතෙන්දී ප්‍රකාශ කරන්න පුළුවන්. අපි තිබ්බ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුල දැනුම ආකල්ප කුසලතා වලින් හෙබි ඊටමත් පරිපූර්ණ දරුවෙක් නිර්මාණය කිරීමට හැකියාවක් තිබුණා. නමුත් අපේ ඒ තිබුණු පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ආගමත් හා සම්බන්ධ වෙච්ච පන්සලත් එක්ක සම්බන්ධ වෙච්ච සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය කිසියම් ආකාරයක පරිවර්තන ලක් වෙනවා අධිරාජ්‍යවාදීන්ගේ මේ හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ හරහා. ඒ තමයි පිරිවෙන් අධ්‍යාපනයේ රටේ අපේ රටේ තිබුණු ප්‍රධානම අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීම ලක්වීම. ඒ සම්බන්ධයෙන් අපිට කතා කරනකොට අපි දන්නවා ඉංග්‍රීසි පාසල් ක්‍රමයට හුරු වෙච්ච ජනතාවක් තමයි රටේ ළමා පරපුරක් තමයි අද ඉන්නේ. එතකොට එදා පන්සලෙන් ලැබිච්ච ආගමික වශයෙන් ලැබිච්ච සුපෝෂිතභාවය දැනුම ආකල්ප වලින් ලැබිච්ච සුපෝෂිතභාවය අද වර්තමානයේ අපි ගොඩනගන්නා වූ ඉංග්‍රීසි පාසල් ක්‍රමය තුලින් ලැබෙනවාද කියන එක පිළිබඳව තර්ක විතර්ක මතු කරන්න පුළුවන් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වාද විවාද අදටත් අධ්‍යාපන විද්‍යාඥයින් තුල තියෙන කාරණාවක්. ඉතින් අපි පැරණි අධ්‍යාපන ක්‍රමයේ තුල ඒවැය තිබුණු හොඳ නරක කාරණා පිළිබඳව යලි යලි කතා බහ කරන කාල සීමාවක් නිසා ඔබට පැහැදිලිව මේ කාරණාව තේරෙන්න ඕනේ. ඒ තමයි අපේ තිබ්බ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය යම් ආකාරයක බිඳ වැටීමක් මේ හරහා සිදු වුණා කියන කාරණාව. කණ්ඩායම් වාදයේ වෙනුවට පුද්ගලවාදයගෙන සමා සම්බන්ධතාව වර්ධනය වීම. දැන් අපි ජීවත් වෙද්දී කුෂිකාර්මික සමාජය තුල තමන්ගේ කුෂිකර්මාන්තයට අවශ්‍ය කරන මූලිකම කාර්යය තමයි මේ ශ්‍රමය. ඒ ශ්‍රමය උපයා ගැනීම සඳහා සරිලන පෞල් සංස්ථාවක් ගොඩනැගිලා තිබ්බා. ඒ වගේම සමාජීය වශයෙන් ඒකාබද්ධ වීමක් තිබ්බා. ඒ නිසා කණ්ඩායම් වාදය කියන එක ඊටාම පැහැදිලිව දකින්න තිබ්බා. ගමක් කියන්නේ පෞල් ගණනාවක එකතුවක් හා සමාන. පුදුම ඥාති මිත්‍ර සම්බන්ධතාවයකින් ගොඩනැගිච්ච අතීත ගම අද වෙන විට මොන
නූතන සමාජයට ගමන් කිරීම හරහා දැඩිවම පුද්ගලිකත්වය එහෙම නැත්නම් පුද්ගලවාදය අගයන්නා වූ සමාජ ක්‍රමයක් බවට පරිවර්තනය වීම ඛේදවාචකයක් බවට නිෂේධනීය පැත්තට බලපාලා තියෙන කාරණාවක් විදිහට මෙතෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ தત્ත්වය තුල අද අපි සමහරවිට කුෂිකර්මාන්තේ උඩ මෙතන පේනවා යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා අර කණ්ඩායම් ක්‍රමයේ තුලින් අපි ලබාගත් දේ තාක්ෂණය භාවිතා කරලා ලබා ගන්න උත්සාහ කරනවා. නමුත් එහි සුන්දරත්වයේ පිළිබඳ අපිට හිතන්න ඕනේ කාරණාවක් තියෙනවා. මේ තුලින් අපි සමහර වෙලාවට වැඩේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ ගම තුල තිබුණු ඒ සුහදත්වය ඒ සියලුම දෙනා එකට එකතු වෙලා එක්සත්ව වැඩක් කිරීම කියන ආකල්පය අපේ සමාජයෙන් ඈත්වීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමන්ගේ වැඩේ තමන්ට කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මේ වැඩේ නිම කිරීම නෙමෙයි මෙතන වැදගත් අපේ සමාජයේ තුල තිබුණු ඊටා වටිනා අගනාකමක් මේ තුලින් අතුරුදහන් වීම. ඉතින් මේකත් බරපතල කාරණාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ කාරණාවත් එක්ක සාම්ප්‍රදායික වශයෙන් අපි දැක්ක ගම සහ වර්තමානයේ තුල අපි දකින නගරය මේ ගම නගරයේ වශයෙන් ග්‍රාමීය සහ නාගරිකත්වයේ වශයෙන් පවතින බෙදීම පැහැදිලි කාරණාවක් විදිහට මෙතෙන්දි සඳහන් කරන්න පුළුවන්. නාගරික වශයෙන් දියුණු වෙන විට නාගරික වශයෙන් පහසුකම් දියුණු වෙන විට නගර බිහි වෙන්න පටන් ගන්නවා. ඒ ගම තුල පැහැදිලිවම සංස්කෘතික වශයෙන් එදා තිබුණු සભ્યත්වය සහ ගෞරවය පැහැදිලිව දකින්න තිබුණා. මේ නිසා ගමේ මිනිසා සහ මේ ගමේ නාගරික මිනිසා අතර පැහැදිලි වෙනස්කමක් පසු කාලීන සමාජය තුල දකින්න තියෙනවා. ඒ නිසා ලාංකීය සමාජය තුල අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණාවක් තමයි ගම නගරයේ වශයෙන් මේ බෙදීම ඇති වෙන්නේ අධිරාජ්‍යවාදීන් මේ නාගරික පහසුකම් දියුණු කිරීම හරහා සිදුවෙන නගර හරහා ගම ඈත්වීමක් පැහැදිලිව දැක් ගන්න පුළුවන්. දැන් මේ තරහා සිදුවෙන්න පුළුවන් තවත් කාරණා ගණනාවක් මෙතෙන්දි සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි දැන් ඉංග්‍රීසි අධ්‍යාපනය පිළිබඳව හඳුන්වා දීම නිසා ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඒ සම්බන්ධයෙන් බටහිර ගතිසිරිත් පිළිබඳ උගත් කණ්ඩායමක් ලාංකීය සමාජයට එකතු වෙනවා. ඒ වගේම මේවා ප්‍රතික්ෂේප කරන සාම්ප්‍රදායිකත්වයේ අපේ සිරිත් විරිත් අගනාකම් පිළිබඳව අගේන පිරිසකුත් මේ හරහා නිර්මාණය වෙනවා. ඒ නිසා ලාංකීය සමාජයේ එක්තරා ආකාරයකට සමාජ බෙදීමක් නිර්මාණය වෙනවා කිව්වොත් ඊටම නිවැරදි. මේ සිරිත් විරිත් සම්ප්‍රදායන් වල ඇතිවන බෙදීම් සමාජ කොටස් දෙකක් නිර්මාණය වෙනවා කිව්වොත් ඊටමත් නිවැරදි මෙතනදී. ඒත් එක්කම තමයි ධනපති පන්ති යනුවෙන් ආධිපත්‍යධාරී කොටසක් සමාජය තුල නිර්මාණය වීම. ඒතර ධනපති පන්තියක් සමාජයේ අර කලින් රදලයා භුක්ති විඳ තැන රදල පන්තියේ භුක්ති විඳ තැන තමයි මේ ධනපති පන්තිය පසු කාලිනව සමාජීය වශයෙන් භුක්ති විඳින්නේ. ඒ වගේම තමයි සමාජ සජීවීකරණය වේගවත් වීම හරහා ඊටාම වේගයෙන් සමාජයේ පීඩිත කොටස් තමන්ගේ ඉල්ලීම් ව්‍යාපාරය තුළ බොහෝම වේගයෙන් ඉදිරියට ඒමක් පසු කාල සමාජය තුළ අපිට දැක ගන්න ලැබෙනවා. ඒත් එක්කම තමයි මේ සියලු කාරණාත් එක්ක වැඩවසන් සමාජ ක්‍රමය අර්බුදකාරී තැනකට තල්ලු වෙමින් නව සමාජ ක්‍රමයට ලාංකීය සමාජයේ සියලු ආර්ථික සමාජ දේශපාලන පසුතලය සකස් වීමක් අපිට පැහැදිලිව ලංකා සමාජයෙන් හඳුනා ගන්නට පුළුවන්. එහෙනම් අපි මේ කතා කළේ ලාංකීය සමාජීය සහ ආර්ථික වශයෙන් පැහැදිලි පරිවර්තනයක් සිදු වෙන්න මූල හේතු කාරණා පිළිබඳව තමයි අපි මේ අද දවසේ සාකච්ඡා කළේ. මේ සාකච්ඡාව තුළින් ඔබට පැහැදිලි අවබෝධයක් ඇති වෙන්න ඕනේ. වර්තමානයත් එක්ක මේ ඊට ගලපා ඔබට බැලීමේ හැකියාවක් පවතින්න ඕනේ. ඒ අනුව මම හිතනවා ඔබට ඊටාම හොඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයෙන් පස්සේ ලංකාවේ තිබුණු සමාජය ආර්ථික හා දේශපාලන සහ සමාජීය වශයෙන් පැහැදිලි පරිවර්තනයක් සිදු වුණා. හොඳයි දුවිදේ. අද සාකච්ඡා කළ මාතෘකාවට අදාළව අපි ඔබට පැහැදිලි ඇගීමක් ලබා දීලා තිනවා. යටත් විද ආණ්ඩුකම යෝජනා හේතුවෙන් මෙරට ආර්ථිකය හා සමාජයේ බරපතල පරිවර්තනයන් රැසකට ගොදුරු විය සාකච්ඡා කරන්න. දැන් මේ ප්‍රශ්නයට අදාළ වන්නා වූ අන්තර්ගත කාරණා පිළිබඳව අප පාඩම තුළදී සාකච්ඡා කළා. පැහැදිලිවම ලාංකීය සමාජය කොතනද සමාජීය වශයෙන් ආරම්භය කොතනද අද සමාජීය වශයෙන් නූතන සමාජය දක්වා ගමන් කළේ කෙසේද කියන එක පිළිබඳව ඔබ මේ පිළිතුර ඇතුලේ සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ලාංකීය ආර්ථිකය වැඩවසම් ආර්ථික ක්‍රමයක සිට ධනවාදී ආර්ථික ක්‍රමයක් දක්වා ගමන් කිරීම කියන කාරණාව ඔබ මේ ප්‍රශ්නය තුල සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට මීට අදාළව ඔබට විභාගෙට ප්‍රශ්නයක් ආවොත් මේ
ආකාරයෙන් ඔබ ඊටාම සවිස්තරාත්මකව රචනා වර්ගයේ දීර්ඝායුරින් ඔබට පැහැදිලිව ඔබ නිදහසේ අර්ථ දක්වන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔබට මෙහිදී විභාගයට එන්නේ. ඒ නිසා ඔබට මේක මම හිතනවා බොහොම පහසුවෙන් අද දවසේ අපි සාකච්ඡා කරපු කාරණාත් එක්ක එකතු කරගෙන තවත් මේ සම්බන්ධ කරුණු කාරණා ඔබට එකතු කරගෙන අති සාර්ථක පිළිතුරක් ඔබට ලියන්න හැකියාව ලැබේවි කියලා. ඉතින් මීට කලින් අපි සාකච්ඡා කළා පැහැදිලිවම ලංකාවේ සිදුවෙච්ච දේශපාලනික පරිවර්තනයන් මොනවාද කියන එක කරනා අපි සාකච්ඡා කළා. ඒ අනුව අද දවසේ අපි සාකච්ඡා කළා ඒකේ ඉතිරි කොටස ඒ තමයි ආර්ථික හා සමාජීය පරිවර්තනයන් මොනවාද කියන කාරණාව අද දවසේ සාකච්ඡා කළා. මේ අනුව තමයි ඔබට සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් ත්‍රිවිධාකාරයෙන් සිදුවෙච්ච පරිවර්තනයන් පිළිබඳව ඔබට පිළිතුරු ලියන්න අවශ්‍ය කරන දැනුම මේ ආකාරයෙන් අපි ලබා දුන්නේ. එහෙමනම් අද දවසේ 7 වෙනි ඒකකයට අදාළ අපි සාකච්ඡා කළා යටත් බිඳ පරිවර්තන පිළිබඳව. අපි තවත් පාඩම් ඒකකයක් තුලින් අපි ඔබ හමුවට මේ බලාපොරොත්තුෙන් සමුගන්නවා. ආයුබෝවන්.